හරි පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා m අක්ෂරය ASCII වගුවේ නිරූපණය වන්නේ 109 ලෙස නම් no වදනේ ද්විමේ නිරූපණය එක් අක්ෂරයකට බිටු 7 බැගින් යොදා ලියන්න. එතකොට මෙතනදී අපි දන්නවා ASCII කියන කෝඩින් සිස්ටම් එකට ආවෙන් පස්සේ ඒගොල්ලෝ ඉන්නේ පිළිවෙලකට. right? එතකොට අපේ ඉංග්‍රීසි හෝඩියකට අනුව m කියන කෙනාට ඒගොල්ලෝ දීලා තියෙන්නේ 109 කියන අගය. right? එතකොට m කියන්නේ 109 නම් ඇල්ෆබෙට් එකේ අනුව ඊළඟට m n o කියන අගයන් දෙක එනවා. right? එතකොට n කියන්නේ 110 o කියන්නේ 111. එතකොට ASCII වලට අදාළව අපි මේ 110 111 බිටු 7කින් නිරූපණය කරගන්න ඕනේ. 110 කියන එක අපි නිර්මාණය කරගන්න බැලුවොත් 110 අපි දෙකෙන් බෙදනවා 55යි ඉතුරු බිඳුවයි ආයි දෙකෙන් බෙදනවා 27යි ඉතුරු 1යි ආයි දෙකෙන් බෙදනවා 13යි ඉතිරි 1යි ආයි දෙකෙන් බෙදනවා 6යි ඉතිරි 1යි ආයි දෙකෙන් බෙදනවා 3යි ඉතිරි බිඳුවයි ආයි දෙකෙන් බෙදනවා 1යි ඉතිරි 1යි මට පුළුවන් මෙතනින් බෙදන එක නතර කරලා නතර කරපු තැන තියෙන අගයයි ඉතුරු අගයන් ටිකයි යටින් ඉඳලා උඩට අරගෙන යන්න. right එතකොට n අකුර නිරූපණය කරන්න පුළුවන් 1යි 1යි බිඳුවයි 1යි 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 බිඳුව. එතන මෙතන bit 7කින් නිරූපණය ඔටෝමැටිකලිම ඇවිල්ලා තියෙනවා. දැන් ඔයගලන්ගේ නිරූපණය බිටු 6කින් වගේ නම් ආවේ ඉස්සරහට බිඳුවක් දාලා ඒක බිටු 7ක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. right එතකොට මේ තියෙන n අකුර o අකුරේ 111 නේ. එතකොට 111 කියලා කියන්නේ මේ අගයට එකක් එකතු වෙන්න ඕන කියන එක. එතකොට ඔයගලන්ට දැන් ඔළුවේ තියෙනවා මේගොල්ලන්ගේ ස්ථානීය අගයන් තියෙන්නේ 1 2 4 කියන ආකාරයටනේ. ඒ කියන්නේ මේ මෙන්න මේ කියන බිඳුව අපි එකක් බවට පරිවර්තනය කරොත් 111 කියන එක හදාගන්න පුළුවන්. ඒ නිසා 111 නැවත බෙද බෙදා බලන්න ඕනේ නැහැ. අපිට O අකුරට අදාළව අපිට කියන්න පුළුවන් 1 1 බිඳුවයි 1 1 1 1 කියලාම O අකුර ගන්න පුළුවන්. ඒක නිසා no කියන වචනයට අදාළව ASCII කේතය වෙන්නේ මෙන්න මේ ටික. right marking scheme එකෙත් ඔය උත්තරේම ඔයගලන්ට දකින්න හම්බෙන්නේ මෙතන. right එතකොට මේක නිවැරදිව ලියලා තිනවා නම් ලකුණු 2යි. හරි. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අහලා තියෙනවා බල සැපයුම් ස්විචයේ ක්‍රියාත්මකව පවතින අතරතුරදී උෂ්ණත්වයේ වැඩි අගයක පවතින විට සිවිලිම් පංකාව ක්‍රියාත්මක කරවීමට නිර්මාණය වූ පහත පෙන්වා ඇති සරල තර්කන පරිපථය සලකන්න. P සහ Q සඳහා අදාළ වන තාර්කික ద్వාර දෙක ලියා දක්වන්න. මෙතන ස්විචය on කියන එක කියන අවස්ථාවෙන් පෙන්නලා තියෙනවා off කියන එක නා බිඳුව කියන අවස්ථාවෙන් පෙන්නලා තියෙනවා. උෂ්ණත්වය අඩු අවස්ථාවේදී මෙයා දෙන්නේ 1 කියලා අගයක්, වැඩි අවස්ථාවේදී මෙයා දෙන්නේ බිඳුව කියලා අගයක්. දැන් සිවිලිම් පංකාව ක්‍රියාත්මක වෙන්න නම් 1 කියන එක මෙතනින් output වෙන්න ඕනේ. මෙයාගෙන් output වෙන්න ඕනේ 1 කියන එක. sorry එතනින් නෙමෙයි මේ මෙන්න මෙතනින්. right මෙන්න මෙතනින් 1 කියන අගේ output වෙන්න ඕනේ. මේ Q සහ P කියන දෙන්න ගැන තමයි මෙතනදී කතා බහ කරලා තියෙන්නේ. ඒතර මෙතන පාවිච්චි කරලා තියෙන තත්ත්ව ටික මොනවාද? බල සැපයුම් ස්විච් ක්‍රියාත්මකව පවතින අතරතුරදී. ඒ කියන්නේ ස්විච් එක ක්‍රියාත්මකව පවතින ඕනේ. ඒ වගේම උෂ්ණත්වය වැඩි අගයක් පවතින විට උෂ්ණත්වය වැඩි අගයක පවතින විට සිවිලිම් පංකාව ක්‍රියාත්මක කිරීම නිර්මාණය වූ පහත සරල තර්කන පරිපථයකින් තමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට එක එන්න නම් right මෙයාට එක කියලා output වෙන්න නම් මෙයාට හම්බ වෙන්න ඕනේ මොනවද? මේ මෙතනින් එක කියන එක එළියට out වෙන්න ඕනේ. right මොකද සිවිලිම් පංකාව on වෙන්න ඕනේ. මෙතනට එක කියලා හම්බෙන්න නම්
මේගොල්ලෝ කියලා තියෙන්නේ මේ දෙකම නේද බල සැපයුම් සුචිය ක්‍රියාත්මක පවතින අතරතුරකදී උෂ්ණත්වය වැඩි යගයක පවතින විට. ඒ කියන්නේ මෙයාගෙන් හම්බෙන දෙයයි මෙයාගෙන් හම්බෙන දෙයයි දෙකම සන්තුෂ්ත වුණොත් ස්විච් එක ඔන් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අවස්ථාව ඊළඟට උෂ්ණත්වය වැඩි අවස්ථාවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අවස්ථාව. මේ අවස්ථාවේදී තමයි මෙයා ගාවට එක එන්න ඕනේ. දැන් මෙතනින් එක එනකොට මේ අවස්ථා දෙකම තෘප්ත වෙලා තියෙන්නත් ඕනේ. එතකොට අපි මොහොතකට හිතුවොත් මේ Q කියන කෙනෙක් නැහැ කියලා මෙතනින් වැඩි කියන එක බිඳුව නම් මෙතනට එන්නේ බිඳුව. එතකොට මෙතනින් එක කියලා આવොත් මෙතනට කොහොමද එන්නේ එක. Q කියන කෙනාගේ බලපෑමක් නැහැ කියලා මොහොතකට අපි හිතුවොත්. එතකොට අපිට මෙතනට එක කියලා අරගන්න නම් අපිට මෙතනට AND ගේට් එකක් දාගෙන හරියන්නේ නැහැනේ. AND ගේට් එකක් දැම්මොත් එක්වරක් බිඳුව බිඳුව කියලා අවුට්පුට් කරනවා. ඒ කියන්නේ මෙතනට අපි මේ හිතන විදිහට අනුව ගැලපෙන්නේ O ගේට් එක. හැබැයි ඔතන තියෙන ගැටලුව තමයි O ගේට් එකක් තියෙනකොට මෙයා බිඳුව වුණත් එක වුණත් මෙතන උත්තරේ එක විදිහට තමයි හම්බෙන්නේ. හැබැයි අපිට එහෙම බෑ. උෂ්ණත්වය අඩු වේලාවකදී විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය නැහැ අපිට. වැඩි වේලාවකදී විතරයි විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම ඒ පැත්තෙන් එන මේතනට එන අගයන් දෙකම අදාළව තමයි මෙතනින් එක කියන අගය ලැබෙන්නේ. එහෙම බැලුවොත් එක් අවස්ථාවකදී විතරක් එක් යුගලයකදී විතරක් අවුට්පුට් එක එකයි කියලා දෙන ගේට් එකකට අපි දන්නේ AND ගේට් එක. AND ගේට් එකේ මේ දෙපැත්තෙන් එක කියලා හම්බෙන්න ඕනේ. මෙයාගේ අවුට්පුට් එක කියලා හම්බෙන්නේ. හැබැයි මෙතනට එක ලැබුණාට උෂ්ණත්වයේ සීලින් පංකාව ක්‍රියාත්මක වෙන්නේ මොන අවස්ථාවෙන්ද? මෙන්න මේ උෂ්ණත්වය වැඩි නැත්නම් බිඳුව කියන එක නා අවුට්පුට් කරන අවස්ථාවේදී. එහෙනම් මෙතන not gate එකක් තියෙන්න ඕනේ. ඒ හම්බෙන බිඳුව මෙතනදී එක බවට පත් කරලා දෙන්න. එතකොට මෙතනට බිඳුව හම්බෙන වෙලාවක කොයිම අවස්ථාවකදවත් විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දෙපැත්තෙන් එක හම්බෙන වෙලාවට විතරයි මෙයාට එක කියලා අගයක් හම්බ වෙන්නේ. පැහැදිලිද? අවුලමයි? right. එතකොට අපේ උත්තර වෙන්නේ මෙතන AND ගේට් එකක් තියෙන්න ඕනේ. Q කියන්නේ not ගේට් එකක් වෙන්න ඕනේ. ඊළඟට රෙදි සෝදන යන්ත්‍රයක සරල කරන ලද පහත පරිපතය සලකන්න. හරි. පහත් දක්වා ඇත්තේ ඉහත තර්කන පරිපතය තුළ වූ සත්‍යතා වගුවෙහි වගුවයි. එහි දැක්වෙන ලේබල ලියා එකිනෙක අදාළ සත්‍යතාවගේ එක බිඳු ලෙස ලියා දක්වන්න. හොඳයි. දැන් මෙතනදී මෙයාව අවුට්පුට් කරගන්න එක අපිට ලේසි වැඩ දෙකක් තියෙනවා. එකක් අපිට මෙතනට එක බිඳු දාලා පාවිච්චි කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපේ දන්න විදිහට සත්‍යතාව වගුව ඇඳලා ඒකට අදාළ විදිහට අවුට්පුට් එක ලියා ගන්න. එතකොට මෙතනදී රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ කොබල මේගොල්ලෝ කියලා තියෙනද රෙදි සෝදන යන්ත්‍රය මොන අවස්ථාවේද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. එහෙම එකක් නම් නැහැ නේද? ඔව් එහෙම එකක් කියලා නැහැ. ඒක නම් එච්චර හොඳ නැහැ. එතනට එහෙම ආපු විදිහ කියලා තියෙන්න ඕනේ. සර් හැබැයි සර් තියෙන අර බලසැපෙම ක්‍රියාත්මක පවතින අතරතුරේදී කියලා විතරයි නේද? ඔව් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආවුස එහෙම එකක් මුකුත් නැහැ. සරල කරන ලද පරිපතය කියලා නැහැනේ. එතකොට අපි දන්නේ නැහැ දොර වහලා කියන්නේ අපිට ප්‍රැක්ටිකලි හිතන්න පුළුවන් දොර වහලා තියෙන්න ඕනේ.
ජල මට්ටම් සංවේදකයේ පිරී ඇත කියලා තියෙන්න ඕනි කියලා. නමුත් ඒක අර කියුණා නම් ගොඩක් සර් හොඳයි. මේ අර මේ අලුතෙන් තියෙන මැෂින් එකක් ගැන වෙන්නේ නැති නේ සර් අහන්නේ. ඔව්. එතකොට ඒ හින්දා සර් මෙතනදී ඒක ගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ අපිට එහෙම හිතලා තමයි ගන්න. හැබැයි සාමාන්‍යයෙන් පේපර් එකේ ওই දේවල් කියන්න ඕනේ. අපි ගන්න වෙන්නේ බල සැපයුමත් ලැබෙන වෙලාවක, දොර වසා ඇති වෙලාවක, ජලය පිරී ඇති වෙලාවක තමයි රෙදි ශෝධන යන්ත්‍රය ක්‍රියාත්මකයි කියලා අපිට අරගන්න වෙන්නේ. right? එතකොට එහෙමනම් අපිට මේ රෙදි ශෝධන යන්ත්‍රය ක්‍රියාත්මකයි කියලා තියෙන වෙලාව හරි. මේ දෙන්න එක එක වුණොත් තමයි මෙතනින් එක එළියට එන්නේ. මෙයා එක වුණොත් තමයි මෙතනින් එක එළියට එන්නේ. right? එතකොට එහෙම අවස්ථාවකදී විතරයි රෙදි ශෝධන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්නේ. මොකද මෙයාගේ මෙතනට එක කියලා එළියට එන්න මේ දෙන්නම එක විය යුතුයි. මේ දෙන්න එක වෙන්න නම් මෙයා එක වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අනිවාර්යෙන් මෙයා ඔන් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ බල සැපයුම එක විදිහට තියෙන්න ඕනේ රෙදි ශෝධන යන්ත්‍රය ක්‍රියාත්මක වෙන්න නම්. ඒ වගේම තමයි මේ දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් බිඳුව වුණොත් මෙතනට එන්නේ බිඳුව. මොකද මේක AND ගේට් එකක් නිසා. ඒ නිසා මෙතනට එක එන්න නම් මේ දෙන්නත් එක කියන අවස්ථාවම තමයි අරගන්න ඕනේ. එහෙම આવොත් විතරයි මෙයා ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. එතකොට එතනදී අපිට අරගන්න වෙනවා මෙන්න මෙතනට තමයි එක එන්නේ. ඉතිරි අවස්ථාවන් ටික ඔක්කොම බිඳුව කියලා තමයි අරගන්න වෙන්නේ. පැහැදිලිද? අපි මාකින් ස්කීම් එකත් එක්ක පොඩ්ඩක් බලමු. ලකුණු දීලා තියෙන විදිහ. එතකොට PNQ ට not gate එක and gate එකයි ඇඳුනට එතන එක ලකුණක් දීලා තියෙනවා. මෙතන ABCDE මේකේ කියලා තියෙනවා A ඉඳලා G වෙනකන් බිඳුව H කියන එක්කෙනාට 1 තියෙන්න ඕන කියලා. ඒ ටික ඔක්කොම තියෙනවා නම් එක ලකුණක් දීලා තියෙනවා. එimhe තමයි දෙවෙනි කොටසට ලකුණු දෙකක් හම්බෙලා තියෙන්නේ. තුන්වෙනි කොටස දියඇලි ජීවන චක්‍ර ආකෘතිය හා පුනර්කරන වෘද්ධි ජීවන චක්‍ර ආකෘතිය ඇති ප්‍රධාන වෙනස්කම කුමක්ද කියලා අහලා තියෙන්නේ. ඒක මම මෙතනින්ම අරගන්නවා. මෙන්න මේ කියන කරුණු ටික තියෙන්න ඕනේ. දියඇලි ආකෘති ජීවන චක්‍රයේ පෙර පියවරක ඇති ක්‍රියාකාරකම් අවසන් නොකර ඊළඟ පියවරට ගමන් කළ නොහැකිය. right? ඒක තියෙනවා නම් එක ලකුණක් ලබා දෙන්න පුළුවන්. right? එතකොට පුනර්කරන වෘද්ධි ආකෘතියේ පියවරක ක්‍රියාකාරකම් අවසන් නොකරුවද වෙනත් පියවරක කටයුතු ආරම්භ කළ හැකිය. වැනි අදහසක් කියන ওই දෙකෙන් එකක්. එකක් දියඇලි ආකෘති ජීවන චක්‍රයේ පෙර පියවරක ඇති ක්‍රියාකාරකම් අවසන් නොකර ඊළඟ පියවරට ගමන් කළ නොහැකිය කියන වෙනස්කම. ඒ වගේම පාර්ට් B එකේදී අහලා තියෙනවා පුනර්කරන වෘද්ධි ජීවන චක්‍ර ආකෘතියේ එක් වාසියක්. වාසිය තමයි ජීවන චක්‍රය ආරම්භයේදීම අවශ්‍යතා සම්පූර්ණ නිර්වචනය කිරීම ලබා දීම හඳුනා ගැනීම අවශ්‍ය නොවීම. ඒ වගේම අර්ධ වශයෙන් අවසන් වෙච්ච පද්ධතියක. නැත්නම් මූලාකෘතිය පරිශීලකයාට කලින් දැක ගන්න පුළුවන්. රයිට් පුනර්කරන වෘද්ධි ආකෘතිය වෙන්නේ අපි ප්ලෑන් කර කර يعني ප්ලෑන් එක පටන් අර ගන්නවා යම් කොටසක් සිද්ධ කර ගන්නවා ඒ කොටස හදන්න පටන් ගන්නවා ඒක හදලා ඉවර කරන අතරතුරේ තමයි අනිත් ඒවා ප්ලෑන් කරගන්නේ. රයිට් ඒ වගේම මෙතන කියලා තියෙනවා අර්ධ වශයෙන් අවසන් වූ පද්ධතිය මූලාකෘතිය පරිශීලකයට කලින් දැක්කද හැකි බැවින් අවශ්‍යතා පහසුවෙන් පැහැදිලි කරගත හැකි වීම. ඔය වගේ පිළිතුරු ඊළඟට තව එකක් මෙතන කියලා තියෙනවා උදුකාංග ව්‍යාපෘතියේ කාර්යසටහන ෂෙඩියුල් එක කෙටි කාලීන වීම. right ඔය වගේ අදහස් පාවිච්චි කරලා තියෙනවා නම් එකයි ලියන්න කියලා තියෙන්නේ. ඒකට එක ලකුණක් අරගන්න පුළුවන්. ලියපු නැති අය ඉන්නවනම් ඔයගොල්ලෝ මේ කරුණු ටික පොඩ්ඩක් සඳහන් කරගත්තත් වටිනවා පුතේ. ඒ මාකින් ස්කීම් එකේ තියෙන නිසා. සිංහලෙන් තියෙන කරුණු ටික පොඩ්ඩක් අපි ලියාගමු.
ඉක්මන් කරලා ලියාගමු. සර් මේ මොනවද මේ ඇක්සස් වලින් පුළුවන්ද සර් මේ වෙබ් ඇප් හදන්න? වෙබ් ඇප් එකක් කියන එක හදාගන්න කමාරුයි. වෙබ් එකට දාලා වෙන ඩේටාබේස් එකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ සර් වෙබ් එකේ ඉන්න data ටික ඔක්කොම මෙහි ස්ටෝර් වෙන්නද? ඔව්. ඒක ටිකක් ඔයා කෝඩින් දැනගන්න ඕනේ. මං සර් මේ Wix එකේ මං අර සයිට් එක ඩිසයින් කරන එකේ පොඩ්ඩක් බැලුවා. ඒකේ ඒගොල්ලෝ වෙනම ෆීචර් එකක් දීලා තියෙනවා නේද? ඇක්සස් වලට ගන්න කියලාද? ඔව් ඇක්සස් වලට හරි Excel මොකකට හරි එකට ගන්න පුළුවන් ඩේටාබේස් එකක් මේ මැෂින් එකේම හරි එහෙම හදන්න තැනක් එහෙම දීලා තියෙනවා ඔප්ෂන් එක. එතකොට ඉතින් ඒක පාවිච්චි කරාම ඔටෝමැටිකලි සින්ක් කරගන්න වෙනවා. ඔව් සර් අපිට ටියුටෝරියල් එකක් තියෙනවා ඒගොල්ලෝ මෙතනින් දීලා එහෙම තියෙනවා. සර් දැන් ඔය org email එක ඒ කියන්නේ domain එකක් ගන්නත් අපි pay කරන්න ඕනේද? ORG එකකටත් pay කරන්න ඕනේ මන් දන්න තරම. ඒක අර non profit organization එකක් වුණාට ORG කියන මේ domain කොටසට top level domain එකට ඔයාලට pay කරන්න ඕනේ මට මතක විදියට. හරි ඉවරද ලියාගෙන? තාම ලියන කෙනෙක් ඉන්නවද? හරි. right අපි හතරවෙනි කොටස පැත්තට යමු. මෙතනක් තියෙනවා point දෙකක්. මෘදුකාංග ව්‍යාපෘති කාර්යසටහන් කෙටි කාලෙදීම ඒකම ආයෙත් හැබැයි කෙටි කාර්යසටහන් කියන එක දෙන්න ඒක නම් අවශ්‍ය නැහැ. අර ඒක පළවෙනි point එක මේ පිටු තියෙන පළවෙනි point එක ලියා ගන්න. හරි අපි හතරවෙනි කොටසට යමු. මිලදීගත් මේස පරිගණකයකට විවිධ පරයන්ත උපාංග සම්බන්ධ කිරීම ඔබ වෙත පැවරී ඇත. එතනදී මැච් කරගන්න කියලා තියෙන්නේ මොනවාද මේ වර්ග ටික කියන එක. right එතකොට LED තීරය පද්ධති එකයකට සම්බන්ධ කිරීම අපිට පුළුවන් VG එක පාවිච්චි කරගන්න නේද? يعني මෙතනට අපිට පුළුවන් D ව සෙට් කරන්න. යතුරු පූර්ව හා මූසිකය සම්බන්ධ කිරීම USB නේද? මම හිතන්නේ C එකෙන් පේන්න තියෙන USB එකක් තමයි. ඔව්. මේ තියෙන USB එක. ජාල රැහැන් සම්බන්ධ කිරීම පැහැදිලිවම B එක RJ45 type එකේ port එක. බල රැප් සැපයුම් රැහැන එයාව A කියන තැනට. right DCBA කියලා තමයි එතකොට කාර්යයන් ටික මැච් වෙන්නේ. පස්වෙනි එකේ අහලා තියෙනවා වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් හැඩසව ගැනීමට පෙර සහ හැඩසව ගැනීමෙන් පසු පහත පෙන්වා ඇති වාක්‍ය ඛණ්ඩ සලකන්න. ඉහත හැඩසව කිරීම සඳහා අවශ්‍ය වන වදන් සකසන මෘදුකාංග මෙවලම් මොනවාද? මෙතනදී ෆොන්ට් සයිස් එක වෙනස් කරලා නැහැ කියලා තියෙනවා. මෙතන අපිට මෙවලම් ටික ලියන්න කියලා තියෙනවා නේද? අන්න ඒක පොඩ්ඩක් අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල්. එතකොට මෙවලමේ නම bold, italic, superscript. මොකද bold එක අවශ්‍ය වෙනවා අකුරු වල ඝනකම වැඩි කරන්න. italic ඕන වෙනවා අකුරු ඇල කරන්න. superscript එක ඕන වෙනවා මේ st කියලා තියෙන වචනේ line එකේ ඉහළට අරගෙන යන්න. right එතකොට ඒ තුන හරියට සඳහන් වෙලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා.
6වෙනි කොටසට අදාළව අපිට අහලා තියෙනවා පහත වම් තීරුවේ බලාපොරොත්තු පරිගණක සේවා 3ක් ලේබල් කර ඇති දකුණු පැත්තේ ඒවෙන් ලබා දෙන සේවාවන් විස්තර කරලා තියෙනවා කියනවා. අයිතම ගලපන්න කියලා තමයි කියන්නේ. එතකොට A කියන එක්කෙනාගේ යටිතල පහසුකම් සේවාවක් ලෙස infrastructure as a service. එතකොට මෙතන තියෙනවා වලාකුළේ ස්ථාපනය කරන මෘදුකාංග සැපේ මෘදුකාංග හා සංවර්ධනය සඳහා අවශ්‍ය වන සේවා පරිසරය සේවාදායකින් ජාල ආචයන වැනි පහසුකම්. එතකොට යටිතල පහසුකම් කියලා කියන්නේ මෙන්න මේ සේවාදායකයන් ජාල ආචයන වැනි පහසුකම් කියන දැනට. ඒ කියන්නේ ඒ වලට අදාළව එන්නේ Z. මෘදුකාංග සේවාවක් ලෙස ඔයගලන්ට පුළුවන් වලාකුළේ ස්ථාපනය කරන මෘදුකාංග සැපයීම. B ට අදාළ වෙන්නේ X. C එක කියලා තියෙනවා වේදිකාව සේවාවක් ලෙස සැපයීම වලාකුළේ ස්ථාපනය කර මෘදුකාංග සංවර්ධනය සඳහා අවශ්‍ය සේවා පරිසරය සැපීම Google App Engine වගේ ඒවා. ඒක එන්නේ platform එකකට අදාළ. එතකොට C ට එනවා Y කියන එක. right අපි marking scheme එකට අදාළවත් යමු. A වලට Z, B වලට X, C වලට Y. තුනම හරිනම් ලකුණු 2යි. එකක් වැරදි නම් ලකුණු 1.5යි. එකයි නම් හරි 1 ලකුණ. හරි. හත්වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා. පහත S1 සිට S4 දක්වා ලේබල් මගින් දක්වා ඇත්තේ විවිධ sannivedana ක්‍රමවේද අවශ්‍ය වන වෙනස් සංසිද්ධි 4කි. පහත ලයිස්තුවෙන් ඉහත දක්වා ඇති එක් එක් සංසිද්ධිය සඳහා වඩාත්ම ගැළපෙන sannivedana ක්‍රමය හඳුනාගෙන සංසිද්ධි අංකය හා හඳුනාගත් sannivedana ක්‍රමය ලියා දක්වන්න. එතකොට මෙතනදී බැංකු කළමනාකරුවෙකු ශ්‍රී ලංකාවේ පිහිටි සිටින අතරතුර ඉන්දියාවේ පිහිටි ඔහුගේ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගී වීම. පැහැදිලිවම වීඩියෝ සම්මන්ත්‍රණ නේද? දැන් අපිට ඔක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපිට අත්දැකීම් වලින් ඉඳලා තියෙනවා. ඒක නිසා මෙයාට එන්නේ S1. ලේකම්වරයා කෑගේ කර්මනාකරුවන්ගේ වාර්තාවක් මෘදු පිටපත වෙනත් නගරයක පිහිටි ශාඛාවක සේවය කරන සියලුම සේවකයන් වෙත යැවීම. අපිට පුළුවන් ඊමේල් කරන එක කරන්න. right එතකොට මෙයා S2. ඊළඟට තාක්ෂණ නිලධාරියෙකු යන්ත්‍රය අලුත් වැඩියා කර අවසන් බව ඔහුගේ කාර්යකල්පනාකරු වෙත පණිවිඩයකින් දන්වා යැවීම. සාමාන්‍යයෙන් ඔයාලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන ක්ෂණික පණිවිඩ යැවීම instant messaging. ඊළඟට අලෙවි කළමනාකරුවෙකු සමාජ සේවා හා ව්‍යාපෘතික ඡායාරූප පරිභෝගිකයන් සමග බෙදා ගැනීම සහ ඔවුන්ගේ ප්‍රතිපෝෂණ ලබා ගැනීමෙන් කමෙන්ට්ස් ලබා ගැනීම. එතකොට සමාජ ජාලය කියන එකත් අපිට එතනට අරගන්න පුළුවන්. right මෙයා S4. right අපි හත්වෙනි ප්‍රශ්නේ cross check කරොත් S1 video conferencing, S2 email, S3 instant messaging, S4 social networking or social network. ඊළඟට අටවෙනි ප්‍රශ්නේ අපි අහලා තිනවා වර්ණයක ගැඹුර ලෙස පික්සලයට බිටු 10ක් යොදාගෙන ඇති රූපයක වෙනස් වර්ණ කොපමණ සංඛ්‍යාවක් නිරූපණය කර හැකිද? මේ බිටු ගාන අපි දෙකේ බලයක් විදිහට අරගත්තොත් අපිට පුළුවන් කොච්චර වර්ණ ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා පෙන්වන්න. එතකොට උත්තරේ විදියට 2 10 කියන එක නා දුන්නත් එතකොට ලකුණු හම්බ වෙනව නැත්නම් 1024යි කියලා දුන්නත් ලකුණු හම්බ වෙනවා. 9 වෙනි කොටසේ අහලා තියෙනවා නිකලයක එයට අඩු සියලු නිකලයන් සමග පවතින ගුණිතය ගණනය කරනු ලබන පහත ගැලීම් සටහන සලකන්න. right එතකොට මේකේ n කියලා කියන්නේ දී ඇති නිකලයක් විට අදාළ ගුණිතය 1 2 3 වැඩි කිරීම n කියන තැන දක්වා. ඒ කියන්නේ අපි 3 දුන්නොත් එක් වරක් දෙවරක් 3. 5 දුන්නොත් එක් වරක් දෙවරක් 3 වරක් 4 වරක් 5. right එතකොට මේක කියලා තියෙනවා L සහ M කියලා තැන් දෙකක් තියෙනවා. මේ දෙක කම්ප්ලීට් කරන්න කියලා.
එතකොට ආරම්භ කරනවා n කියන කෙනා ආදානය කරනවා අපි හිතමු යම් වගයක් නේද අපි හිතමු මෙයා 5 කියන එක ආදානය කරා කියලා p වලගේ 1යි q වලගේ 1යි. ඒතර මේ කතාවත් හරි. දැන් බලන්න මෙතනින් q විශාලද n ට වඩා q කියන කෙනා විශාලද n ට වඩා මෙතනදී නැහැ. එහෙමනම් කියනවා l ට p සමාන කරන්න කියලා. sorry l ට කියලා නෙවෙයි l කියන තැනට තියෙන කෙනාට p ව assign කරන්න කියලා කියනවා. ඊළඟට q ට assign කරන්න කියලා කියනවා m වල තියෙන අගය. ඒතර මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ මොන විදිහටද මේක මැනේජ් කරගන්නේ කියලා. අපිට ගන්න කියලා තියෙන්නේ යම් කිසි අගයක් දුන්නොත් ඒ අගයේ සිට අපි ගාවට එන්න තියෙන දේ කියන්නේ ඒ අගයේ ඉඳලා තියෙන ගුණිත ටික අපිට අරගන්න තියෙනවා. එහෙනම් අවසානයේ ඔයගලන්ට පෙන්වන්න කියලා තියෙන්නේ p. ඒකෝට ඒ කියන්නේ p ගාව තමයි ওই ගුණිතවල සම්පූර්ණ ගුණිතය තියෙන්නේ. දැන් සම්පූර්ණ ගුණිතය සාමාන්‍යයෙන් හැදෙන්නේ කොහමද? අපිට කරන්න ඕනේ 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 4 කියන තැනට යන්නනේ 4 කියලා දැන් මෙතන 5 දුන්නොත් වැඩි කිරීම 5. ඔන්න ඔය අගය මෙතනට ලැබෙන්න ඕන. ඒ කියන්නේ ඔය ක්‍රියාවලිය මේ iteration එක ඇතුලේ සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ p වලගේ එකෙන්නේ පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න තියෙනවා. right එතකොට එයා වැඩි වෙන්න ඕනේ මොකකින්ද p ගේ අගය එකකින් වැඩි වෙච්ච අගයකින් right එතකොට 1 2කින් වැඩි වෙනවා 2 3න් වැඩි වෙනවා 3 4න් වැඩි වෙනවා 4 5න් වැඩි වෙනවා දැන් මෙතනදි මේක කරා නම් p වල අගය මේ විදිහට ලියුණා නම් දැනට පවතින p ගේ අගය වැඩි කරන්න එකෙන්. ඒක පළවෙනි ස්ටෙප් එක. ඊළඟ ස්ටෙප් එකේදී දැනට පවතින p ගේ අගය වැඩි කරන්න දෙකෙන්. ඊළඟට එන්නේ දැනට පවතින p ගේ අගය වැඩි කරන්න තුනෙන්. alright එතකොට ඒ කියන්නේ මෙන්න මේ කට්ටිය එකින් එක වැඩි වෙනවා. වැඩි වෙවි තමයි මේ දැනට පවතින p ගේ අගයත් එක්ක ගුණ වෙන්නේ. ඒතර දැනට පවතින p ගේ අගය මේ කියන වේරියබල් එකත් එක්ක ගුණ වෙන්න ඕනේ. මේ වේරියබල් එක එකින් එක වැඩි වෙන වේරියබල් එකක් වෙන්න ඕනේ. ඒ නිසා අපිට මෙතන හදන්න පුළුවන් p සමානයි p වැඩි කිරීම q කියලා. එතකොට මෙන්න මෙතනදී q ගේ අගය එකකින් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ q + 1 එකක් එන්න ඕනේ උතට. හරි අපි මාකින් ස්කීම් එකත් එක්ක බලමු. ඔව් l කියලා කියන්නේ p ගුණ කිරීම q. නැත්නම් p වැඩි කිරීම q. ඊළඟට q වල අගය q + 1 කියලා එන්න ඕනේ l සහ m කියන තැන් ටිකට තියෙන. හරි මෙතන මේගොල්ලෝ ඊළඟට අහනවා n සමානයි 4 නම් ඇල්ගොරිතමේ අවසානයේදී p සහ q හි පවතින අගය අවසාන අගයන් ලියා දක්වන්න. අන්න එතකොට අපිට මේක hand trace කරලා බලන්න වෙනවා. හරි අපි දැන් hand trace කරලා බලමු q වල n ගේ අගය 4යි කියලා තියෙනවා. හරි දැන් අපි n ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ 4.
P වලගේ 1යි Q වලගේ 1යි. මේකත් මාක් කරමු. Q වලගේ n ට වඩා විශාලද? Q වලගේ 1 n ට වඩා විශාලද? n කියන්නේ 4. නැහැ. එහෙමනම් අපි දැන් මෙතන හොයාගත්තා P සමානයි P ගුණ කිරීම Q. එතන Q සමානයි Q එකතු කිරීම 1. right PQ ගෙන් වැඩි වුණා එක් වරක් 1යි එකම P ට ලබා දුන්නේ. ඒ කියන්නේ වෙනසක් නැහැ. Q ගේ අගේ එකකින් වැඩි වෙනවා. ඒ කියන්නේ Q 2 වෙනවා. ඊළඟට බලනවා Q ගේ අගය n ට වඩා විශාලද? Q කියන්නේ 2යි n කියන්නේ තාම 4යි. විශාල නැහැ. ඒක නිසා P ව Q ගෙන් වැඩි වෙනවා දැන්. එක් වරක් 2. right එහෙනම් P ගේ අගේ 2 බවට පත් වෙනවා. Q ගේ එකකින් වැඩි වෙනවා 3යි. ආයෙත් ගිහලා කන්ඩිෂන් එක චෙක් කරනවා Q කියන කෙනා n ට වඩා විශාලද? n කියන්නේ 4යි Q කියන්නේ 3යි තාම නැත. එහෙනම් P කියගේ Q ගෙන් වැඩි වෙන්න ඕනේ. කියන්නේ දෙවරක් 3 6 බවට පත් වෙනවා. Q ගෙන් වැඩි වෙනවා. කියන්නේ මෙයා 4 බවට පත් වෙනවා. නැවතත් ගිහින් බලනවා කන්ඩිෂන් එක ඕකේද කියලා. Q ගේ විශාලද n ට වැඩිය. Q කියන්නේ 4යි n කියන්නේ 4යි. තවමත් විශාල නැහැ. මොකද මේ දෙන්න සමානයිනේ. සමානයි කියලා කියන්නේ විශාල වලට නැත කියන අර්ථය එන්නේ. එතකොට P ව Q ගෙන් වැඩි කරනවා 6 වරක් 4 24යි. Q ගේ එකකින් වැඩි කරනවා. මේක 5යි. right ඊට පස්සේ මෙන්න මේ කන්ඩිෂන් එක වැරදි කියන තැනට එනවා. ඒ වගේම තමයි මොන විදිහටද P හා Q මැනේජ් වෙන්න ඕන කියන එකත් අපිට මෙතෙන්දී අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට P හා Q ගේ අවසාන අගයන් වෙන්නේ P ගේ 24 Q ගේ 5. පැහැදිලිද ෆ්ලෝ chart දාලා ළමයි? හරි. right අපි 10 වෙනි එකට යමු. ආත පෙන්වා ඇති සේවක වගුව හා කාර්ය වගුව සලකන්න. ඔව් කොළඹ 3 ප්‍රදේශයේ පිහිටි IT නම් වූ නව කාර්යාංශයක එකතු කළ යුතු ඇතැයි උපකල්පනය කරන්න. මේ සඳහා එකතු කළ යුතු නව රෙකෝඩය අදාළ වගුවේ නම සමග ලියා දක්වන්න. right එතකොට කොළඹ 3 ප්‍රදේශයේ පිහිටි ඇති IT නම් වූ නව කාර්යාංශයක්. එතකොට කොළඹ 3 නව කාර්යාංශයක් කියලා කියන්නේ ඩිවිෂන් එකක් නේද? ඔය ඩිවිෂන් නම්බර් එකක් අපිට 4 කියලා දෙන්න වෙනවා. මෙතන කොළඹ 3 කියලා අපිට ගන්න වෙනවා. okay so you had a one entirely. yeah can I have a one? මෙතන IT කියලා enter වෙනවා. thank you. මේ විදිහට ලියලා තියෙනවාට එක ලකුණක් ලබා දෙන්න. ඊට පස්සේ කියලා තියෙනවා සමන් සහ ජෝන් වෙන දෙදෙනා ස්ටෝර් සංශයේ කාර්ය නියුතුවේ ෆසාල් කාර්ය නිරතව සිටින්නේ ෆයිනෑන්ස් අංශයේ. රාජ් මෑත කාලයේ IT අංශයට එක්ව ඇත. මෙම තොරතුරු සේවක වගුව තුල පෙන්වීමට PCTS දක්වා ලේබල් වලට අදාළ නිවැරදි අගයන් ලියා දක්වන්න. එතකොට ළමයි division ID එක right division ID එක අපි settle කරගන්න ඕනේ. ළමයි විනාඩියක් ඉන්න. කරන්ට් එක යන්න නියමිතයි. මේක charge එකට ගහන්න අමතක වුණා. charge එකට ගහම වෙලාවට බැටරි එක ඇති වෙයි. නමුත් ඕකට charge කරලා තියන්න. right එතකොට සමන් ජෝන් වෙන දෙන්න ස්ටෝර්ස් වල ඒ කියන්නේ ස්ටෝර්ස් නම් ඩිවිෂන් එකේ අගය තියෙන්නේ 2 නේද? එහෙනම් මෙතනට එන්න ඕනේ 2 මෙතනට එන්න ඕනේ 2. පසාල් කාර්යාලය කියලා කියන්නේ ඔව් මේගොල්ලෝ
sales කියලා දෙක අරගෙන තියෙන්නේ. ඔබ බලමු. sorry ෆසාර් කාර්ය නිරත වෙලා සිටින්නේ ෆයිනෑන්ස් අංශය. ෆයිනෑන්ස් කියලා කියන්නේ එක. කියන්නේ ෆසාර්ට අදාළව තියෙන එක. රාජ් IT වලට. IT කියන්නේ 4. කියන්නේ මෙයා මෙන්න මේ විදිහට පිරෙන්න ඕනේ. පැහැදිලිද ළමයි? එතකොට ඒ ටික හරියට පිරලා තියෙනවා නම් ඔයගලන්ට එක ලකුණක් අරගන්න පුළුවන්. හරි. මේ ටික බලලා 20න් කීයද කියලා දාගන්න. දාලා මට කියන්න බලන්න. ඔව් කීයද ලකුණු? හොඳයි බිනෝත්. අනිත් අය හරි සර්. චනාරා හොඳයි. හරි. අනිත් අයත් මට ලකුණු ටික දාන්න. අනිත් දෙවෙනි එකට යනවා. දීර්ඝ කාලයක් පරිගණකය හා වැඩ කරන අය හා ඒ හා බැඳුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඇතැම් විට පැමිණිලි කරයි. මේ හා සම්බන්ධ වූ සෞඛ්‍ය ගැටලු AC ලේබල් වලින් විය හැකි හේතු DI ලේබල් වල දාලා තියෙනවා. ඒ දෙක හරියට මැච් කරන්න කියලා ඒවට කියන්නේ. මෙතෙන්දි විශේෂ දෙයක් කියලා තියෙනවා. දැනට සෞඛ්‍ය ගැටලුවකට එක් යෝග්‍ය විසඳුමකට වඩා පැවතිය හැකිය. කෙසේ වෙතත් ඔබ විසින් ලිය යුත්තේ එක් විසඳුමක් පමණි. හරි. අපි මාකටිං ස්කීම් එකෙන් යමු. හරි. එතකොට A කියන ප්‍රකාශය කපාල දෝනා සහ ලක්ෂණය අපේ මැණික් කටුව ආශ්‍රිතව සිද්ධ වෙන සෞඛ්‍යමය ගැටලුව. මේකට හේතුව මොකද්ද? විය හැකි හේතු තමයි ස්නායක වේදනා සහගත තෙරපීම, අතෙහි මැණික් කටුව ඉදිරි කොටස හරහා ගමන් කිරීම. right. එතකොට ඒ වලට H කියන හේතුව අරගන්න පුළුවන්. විසඳුමක් විදිහට ගොඩාක් විසඳුම් දීලා තියෙනවා. මේ බලන්නකො මාකට් ස්කීම් එක දිහා. QRSTU නේද? නිරන්තරයෙන් සිට ගැනීම හා ඇඟිලි හා පිටපැත්ත දිග ඇදීම, පුනරාවර්තන කාර්යයන්ගේ ක්‍රමානුකූලව විවේකය ලබා ගැනීමට සිහි කැදවීම හා ඒ එලාමරළු ස්වභාවිතය. ඊළඟට මැණික් කටුව නැමීමෙන් වැළකීම, හා යතුරු ලියනය කරන විට අත් මැණික් කටුව ඇඟිලි කෙලින් තබා ගැනීම. T යතුරු පූර්ව කෙටිමන් භාවිතයෙන් යතුරු ලිවීම අඩු කර ගැනීම, මූසික චලන අඩු කර ගැනීම, ෂෝට්කට්ස් පාවිච්චි කරන එක. යතුරු ලිවීමේදී යතුරු තදින් නැබීමෙන් වැළකීම, ස්පර්ශ යතුරු ලියන එක කියන්නේ ටච් ටයිපින් කියලා කියන එක. right ඔය කියන හේතු අරගන්න පුළුවන්. එතකොට ඔය විදිහට මේ වගුව මේ විදිහට පුරවලා තියෙනවා. B කියන සෞඛ්‍ය ගැටලුවට අදාළව
ඊවල අපි කතා කරේ පරිගණක දෘෂ්ටි සහ ලක්ෂණය වෙන්න පුළුවන් හේතු තිරය දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න එක නේද? ඒකට එන්න පුළුවන් යෝගයේ විසඳුම් තමයි නේද? ඉහළ බැලීමෙන් ඈත පිහිටි වස්තුන් දෙස මොහොතක් එකෙල්ලේ බලා සිටීම. ඊළඟට පුනරාවර්තන කාර්යයන්ගේ අර ක්‍රමානුකූල විවේකය ඒක හැමෝටම ගැලපෙනවා. ඊළඟට ග්ලෙයා එක වළක්ව ගන්න. පරිගණකයේ නිසි ස්ථානයක ස්ථානගත කිරීම. ඊළඟට W S මට්ටමට වඩා අංශක 15ක් 20ක් පවන ප්‍රමාණයක් පහකින් පරිගණක තිරය පැවතීම. C කියන කෙනා මාංශ පේශි සහ අස්ථි ආශ්‍රිත. ඒ වෙතට මේවට ගොඩක් වෙලාවට අර එක්සර්සයිසින් පැත්තට තමයි අදාළ ඒවා දෙන්නේ. Q සහ R කියන එක තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. නිරන්තරයෙන් සිට ගැනීම හා අත් ඇඟිලි හා පිටපැත්ත දිග ඇදීම. පුනරාවර්තන කාර්යයෙන් සමානුකූල විවේක ගැනීම. ඒ කියන ඒවා. ඒතර ඔයගලගේ හරියන්න ඕනේ පුතේ මේ විය හැකි හේතු ටික HIG කියන ටික එන්න ඕනේ මේ යෝග්‍ය විසඳුම් වලින් එකක්. ඒක පේලියකට වැටෙනවා නම් හරියි. ඒක ලකුණු 3ක් දීලා තියෙනවා. මේ එක පේලියකට එක ලකුණ ගන්න. මේකට එක ලකුණයි, මේ පේලියට එක ලකුණයි, මේ පේලියට එක ලකුණයි. හරි. ඊළඟ කොටස දැන් මේ අර මොකද මේ ස්ක්‍රීන් දැන් අපි කියන්නේ ලැප් එකක් මේ කම්පියුටර් එකක වගේ පාවිච්චි කරද්දී අර මේ දානවනස ෆිල්ටර් එකක් අර කණ්ණාඩි දෙකක් තියෙන්නේ බ්ලූ ලයිට් ෆිල්ටර් එක. ඒක දැම්මම මේ ඇස්වල තියෙන ඩැමේජ් එක අඩු වෙනවද පොඩ්ඩක්? අඩු වෙනවා. ඔව් ඔව්. රයිට් ඒ කියන්නේ සුදු ආලෝකයේ ඔය ග්ලෙයා එක කියන දේවල් බලක්වා ගැනීමේ හැකියාව තියෙනවා. right ඊළඟට දෙවෙනි කොටස අහලා තිනවා ගැටලු ටික දීලා තියෙනවා ඒකට අදාළ වෙන පදේ ලයිස්තුවෙන් තෝරලා ලියන්න කියලා තියෙනවා ඒ ප්‍රකාශය පිළිගත් ආයතනයකින් නෙම ඇතිසේ හැඟී යන පරිදි පුද්ගලයාට විද්‍යුත් ලිපියක් ලැබීම සහ එමගින් පුද්ගලයාගේ මාර්ගගත බැංකු පහසුකමට අදාළ ණයපත් අංකයේ පරිශීලක නාමය සහ මුරපත වැනි පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටීම. උදාලා විනාඩියක් මට ඉන්ස්ටිටියුට් එකෙන් කෝල් එකක් එනවා. හරි එතකොට මෙතන අපි කතා කරන්නේ ෆිෂින් කියන concept එක නැත්නම් ෆිෂින් කියන අපෙන් අපිව පාංචාවට හසු කරගන්න පුළුවන් ක්‍රමවේදය. right එතකොට ඒට අදාළ වෙන්නේ තතු බෑම. මෙන්න මෙයා තමයි ඒ වලට අදාළ වෙන්නේ. වෙන කෙනෙකුගේ නිර්මාණයක් Tamanගේ එකක් ලෙස බල කිරීම. එතකොට මෙතන පයිරසි පැත්තට අදාළ වෙනවා වෙන කෙනෙකුගේ නිර්මාණයක් තමන්ගේ එකක් ලෙස පළ කිරීම පබ්ලිෂ් කිරීම පැත්තනේ වංචාව කියන පැත්තට අරගන්න පුළුවන් ෆෝජරි කියන එක හැකින් කියන එක තියෙනවා අපිට කෝක තියෙන ඉස්සරහට යම් අයෙකු විසින් පරිගණක ජාලයකට අනවසරයෙන් ඇතුළු වී තම නම ලිපිණය වැනි පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම පරිගණක ජාලයකට ඇතුළු වෙනවා නම් හැක් කරනවා කියලා අපිට කියන්න පුළුවන් මේකට C කියලා අරගන්න පුළුවන්. පුද්ගලයෙකු බලපත්‍ර සහිත මෘදුකාංගයක් අනවසර පිටපත් මුල් මුදලින් 5% මුදලකට විකිණීම. පැහැදිලිවම ඒක ඇවිල්ලා පයිරසි චෞරතාවය. එතකොට වෙන කෙනෙකුගේ නිර්මාණයක් තමන්ගේ එකක් ලෙස පළ කිරීම. ඔතන නිර්මාණයක්
කියන එක තමයි ඔතන ගැටලු සහගත වෙන්නේ. ඒක මාකින් ස්කීමත් එක්ක යා ෆෝජරි වෙන්නත් පුළුවන්. ලිඛිත දැසටකම් කිරීමත් උත්තන්ට අදාළව කතා කරන්න පුළුවන්කම. ඔව්. ඒගොල්ලෝ ලිඛිත දැසටකම් කිරීම කියලා කියලා තියෙන්නේ. ඒක පුතේ එච්චරම හොඳ උත්තරයක් නෙවෙයි. යම් කෙනෙකුගේ ලේඛනයක් කියන එක සඳහන් වෙනවා නම් හොඳයි කොතන. ඔව්. It will hit on the fan. හරි එතකොට ලකුණු දීලා තියෙන මේ ටිකට it will hit on the fan and it will blow. If it hit on the fan it will blow. Okay. හරි එතකොට A කියන එකට fishing, B කියන එකට plagiarism නැත්නම් ලිඛිත දෑ සොරකම් කිරීම, C කියන එකට hacking, D කියන එකට piracy. ලකුණු 4ක් දීලා තියෙනවා. ඔය විදිහට දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා ඔයගලන්ට අරගන්න පුළුවන්. ඔබට දෙවෙනි ප්‍රශ්නේ කරපු අය ලකුණු කොහොමද කියලා කියන්න බෑ මට. ඔන්ලයින් තියෙනවා. හොඳයි. අපි තුන්වෙනි ප්‍රශ්න පැත්තට යමු. HTML ප්‍රශ්නට අදාළව ඒගොල්ලෝ ප්‍රශ්න අහලා තියෙන්නේ මෙතන. මගේ පින්තූර නම් එච්චර පැහැදිලි නෑ ළමයි. අපි මාකින් ස්කීම් එක පැත්තට යමු. හරි. බලන්න මේ දේවල් ටික හරියට හම්බුණාද කියලා. පළවෙනි හිස්තැන්ට අදාළ වෙන්නේ I italic. අකුරු ඇල වෙලා තියෙනවා. දෙවෙනි හිස්තැනට center. අකුරු මැදට ඇවිල්ලා තියෙන එකට. තුන්වෙනි එක src. img tag එකක් ඇතුලේ තියෙන නිසා source එක සටහන් වෙන තැන src. ඒ වගේම alt පාවිච්චි වෙනවා alternate text එකක් දෙන්න. අපි image එකක් පාවිච්චි කරන වෙලාවකදී. ඊළඟට ul unordered list එක ඒ වගේම table නේද මේ tr th පාවිච්චි කරලා තියෙනකොට 6 වෙනි තැනට අපිට එන්න ඕන table එකක් කියලා අඳුර ගන්න පුළුවන්. අපිට table එක structure එකක් අපේ output එකේ පේන්න නොතිබුණාට borders පෙන්වලා නැහැ නේ. ඊළඟට 7 වෙනි තැන anchor tag එකක් තියෙන නේද? href එක පාවිච්චි කරලා තියෙනවනේ. එතකොට anchor tag එක 8 කියන එක නා subscript නේද? මොකද h2o පෙන්න ගන්න ඕනේ. h2o පෙන්න ගන්න නම් 2 අකුර පහළට දාන්න ඕනේ. නේද? ඒකට අපි subscript sub කියන එක නා පාවිච්චි කරන්න පුළුවන්. ඒගොල්ලෝ ලකුණු දීලා තියෙන්නේ 1 ඉඳලා 7 වෙනකන් කොටස් ටිකට ලකුණු 0.5 ගානේ SUB කියන එක නා හරියට අරන් තියනවා නම් එක ලකුණක් වෙනම දීලා තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා මේ තියෙන කොටස් ටික නම් කරගන්න කියලා. එතකොට P කියලා කියන්නේ ප්‍රොටෝකෝල් එක නියමාවලිය කියලා අපි කියනවා. හරියට පරිසරයෙන් Q ලෝක විසිරවීම නම් අපි ඔකට සර්විස් එක කියලා කියනවා පුතේ. right සේවාව. අන්තර්ජාලයේ තියෙන සේවාව.
ඊළඟට R කියලා කියන්නේ www.edupub.gov.lk වසම් නාමය සම්පූර්ණ එක. ඊළඟට .lk කියන එක නා අන්තිමටම ඉන්නේ වසම් නාමයේ. වසම් නාමයේ අන්තිමට ඉන්න කෙනාට තමයි අපි top level domain කියලා කියන්නේ. ඒ වගේම T වලින් දීලා තියෙන්නේ chapter1.pdf කියන තැනට යන්න තියෙන පාර. ඒ කියන්නේ සම්පත සඳහා අපිට යන්න තියෙන මාර්ගය. ඊළඟට U කියන්නේ සම්පත රිසෝස් එක අදාළ මෙතන නම් pdf එකක් ඒක image එකක් වෙන්න පුළුවන් තවත් web page එකක් වෙන්න පුළුවන් right තවත් website එකක් වෙන්න පුළුවන් right ඊළඟට V වල V කියලා කියන්නේ සම්පූර්ණ URL එකම cover වෙන්න දාලා තියෙන්නේ එයා ඒකාකාර සම්පත් නිශ්චායක නැත්නම් ඔකට ඒකීය සම්පත් නිශ්චායකය කියලා කියන්නත් පුළුවන් නැත්නම් URL කියන වචනේ දෙන්නත් පුළුවන් කෙටියෙන් ඒ ටික හරියට ලකුණු කරලා තියෙනවා නම් ලකුණු 0.5 ගානේ ලකුණු 3.5ක් ඔයගලන්ට හම්බ වෙනවා. සර් සාමාන්‍යයෙන් සර් බ්ලොග් එකක් ගන්න මොන වගේ දෙයකටද? මොකද පුතේ? බ්ලොග් එකක් බ්ලොග් පිටුවක් පාවිච්චි වෙන්නේ මොන වගේ වැඩවලටද? බ්ලොග්ස් පුතේ එක එක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පුංචි වෙබ්සයිට් එකක් විදිහට මැනේජ් කරන්න පුළුවන් බ්ලොග් එකක්. නැත්නම් අපි සාමාන්‍ය ගොඩක් වෙලාවට සර් අර නිකන් අදහස් පහසන්න වගේ ගන්න එක. බ්ලොග්ස් පාවිච්චි කරන ෆෝරම් එකක් මැනේජ් කරගන්න කියන්නේ. තමන්ගේ නිකන් අපේ අර පර්සනල් කියන අපි ඩයරි එකක් නැත්නම් ඩේ ටු ඩේ දේවල් ඇක්ටිවිටීස් මැනේජ් කරගන්න. තමන් ගැන හඳුන්වලා දෙන්න වගේ එකක්. ඔව් එහෙම එකකට පාවිච්චි කරන්න පුළුවන්. right B කොටසේ තියෙනවා මෙන්න මේ කියන A සිට D දක්වා පෙන්වා තියෙන විස්තර එක එකට ගැලපෙන පදය ඉහත ලයිස්තුවෙන් හඳුනාගෙන ලේබල් ඉදිරියෙන් ලියා දක්වන්න කියලා. HTTP භාවිතා කොට සේවා ආයෝජකයන් වෙත වෙබ් පිටු ලබා දෙයි. කවුද? වෙබ් සර්වර් එක. අන්තර්ජාලයේදී පරිගණකයක අනන්‍යතාවය හඳුනා ගැනීමට උපකාරී වෙන්නේ IP ඇඩ්‍රස් එක කියන එක. යවන ලැබුණු විද්‍යුත් ලිපියක් ලබන්නාගේ තෙක් වූ මාවතයේදී මෙවැනි සේවාදායකයන් පෙළක් තුලින් ගමන් කරයි. ඔව්. විද්‍යුත් ලිපියක් කියලා කියලා තියෙන්නේ. එහෙනම් එයා සම්බන්ධ වෙනුනේ මේල් සම්බන්ධ දෙයකට නේද? මේල් සර්වර් එක. අනවශ්‍ය විද්‍යුත් තැපැල් පණිවිඩ කියලා කියන්නේ ස්පෑම් මේල් එකක් කියලා අපි කියනවා. right එතකොට A ඉඳලා D දක්වා තියෙන්න ඕනේ. උත්තර ටික තමයි ඔයගලන්ට මෙතෙන් දකින්න හම්බෙන්නේ. හරි එතකොට තමයි 10න් කීයද කියලා දාගන්න මේක ABCD ටිකට ලකුණු 0.5 ගානේ දීලා තියෙනවා. හරි. තමයි විනාඩියක්. හරි. Excel ප්‍රශ්නේ ඔව් මගේ කොපි එකේ තියෙන
දේවල් ටික කොයි වැඩි පැහැදිලි නෑ ළමයි. ඕකේ සුසු. ඕකේ තාත් බිල්ඩ් එක කරා. right මෙතන description එකක් තියෙනවා. prices ටික තියෙනවා. A කියන මොඩල් එකේ price එක තියෙනවා, B කියන මොඩල් එකේ price එක තියෙනවා. භාණ්ඩ ප්‍රවාහන පිරිවැය රුපියල් 350ක් වන අතර B10 කෝෂය පෙන්වා ඇත. ඒ කියන්නේ මෙන්න මෙයා. මාදලි එකෙහි මුළු මිල ටෝටල් හා ප්‍රවාහන පිරිවැය සමග මිල ගණනය කළ යුතු ඇත. right එතකොට මෙතන ටෝටල් එක තියෙනවා. මෙතන ඩිලිවරි එකත් එක්ක ටෝටල් එක තියෙනවා. ඒ කියන්නේ ඩිලිවරි එකත් එක්ක ටෝටල් එක හැදෙන්නේ මේ දෙන්න එකතු වෙලා. මෙතන ඩිලිවරි එකත් එක්ක ටෝටල් එක හැදෙන්නේ මෙතනයි මෙතනට එන්න ඕන අගයයි එකතු වෙලා. හරි. එතකොට මේගොල්ලෝ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ A මාදිලිය සඳහා මුළු බිල B6 කෝෂය ගණනය කිරීම සඳහා අවශ්‍ය සූත්‍රය function cell1 cell2 ආකාරයෙන් ලියා දක්වන්න. ඒතර B6 ඒ කියන්නේ මෙන්න මෙතනට නේද? එක් කොහොමද දෙන්න ඕනේ? සමානයි sum B3 කොලන් එකක් B5. right එහෙම ලියලා තියෙනවා නම් ලකුණු 1.5ක් ඔයගලන්ට හම්බ වෙනවා. කොටස් සඳහා ලකුණු දෙන්න එපා කියලා තියෙනවා. ඒ කියන්නේ හරි නම් හරි නැත්නම් වැරදි. B කියන එකෙන් අහලා තියෙන මෙම සූත්‍රයේ C6 කෝෂයට පිටපත් කරලා නම් එහි දිස්වන අගය මොකද්ද? C6 දැම්මනම් නේද? ඇබ්සලූට් කරපු කට්ටිය නෑනේ. එහෙනම් සමානයි sum අපි කොලම් එකකින් මාරු වෙන්නේ එකක් දකුණු පැත්තට. එතකොට B එක C වෙනවා. C3 2 C5. ඊළඟට C කොටසේ කියලා තියෙනවා කෝෂ ලිපින ශ්‍රිත හා ගණිත කර්ම පමණක් භාවිත කරමින් ප්‍රවාහන පිරිවැය සමග B7 මිල B7 කෝෂය ලබා ගැනීමට සුදුසු සූත්‍ර දෙකක් ලියන්න. දෙකක්. right ඔන්න දෙකක් අහලා තියෙනවා. ඉස්සර එකයි අහන්නේ. දැන් දෙකක් අහලා තියෙනවා. right එතකොට B7 කෝෂේ ඒ කියන්නේ මෙන්න මෙයාගේ. එතකොට ගණිත කර්ම ටික විතරක් පාවිච්චි කරලා ලියන්න කියලා තියෙන්නේ. කෝෂ ලිපින ශ්‍රිත සහ ගණිත කර්ම පමණක් භාවිත කරමින්. මෙතෙන්දී ශ්‍රිත කියන එකත් පාවිච්චි කරලා තියෙන නිසා අපිට ශ්‍රිතයක් අල්ලා ගන්නත් පුළුවන්. හැබැයි ඔව් මේ විදිහට ලියන්න පුළුවන්. එකක් ලියන්න බලන්න මෙහෙම සමානයි කොහමද? B6 එකතු කරන්න ඕනේ. අපිට මෙතෙන්දී මේගොල්ලෝ විශේෂයෙන් කියලා නැහැ ඊළඟ එක්කෙනාට කොපි කරන එක ගැන හිතලම ලියන්න කියලා. නමුත් අපිට ප්‍රැක්ටිකලි බැලුවම එහා පැත්තට කොපි වීමේ හැකියාවක් තියෙන නිසා මේ D part එකේ කියනවා B7 කෝෂයේ ඇති සූත්‍රයේ C7 කෝෂයට පිටපත් කළ විට C7 හි අගය 73600 ලෙස ලැබුණේ නම් C7 හි ඇති සූත්‍රය මොකක්ද? එතකොට 73600 හම්බෙන්න නම් මෙතන තියෙන 71000ට 1750යි 500යි එකතු වෙනවා කියලා කියන්නේ එතන 2250යි 2250යි 350යි වෙන්නේ දැන් 2600. ඒතකොට 70000 2600 එකතු වුණාම 73600 හම්බෙනවා. right අන්න එහෙම බැලුවොත් මෙයා කොපි කරන්නත් එක්ක නම් ලියාගෙන තියෙන්නේ මෙන්න මෙයා ඉන්න තැන වෙනස් කරවන්න බෑ. right ඒක නිසා එයාව ඇබ්සලූට් කරගන්න වෙනවා. ඉතින් මට එයාව ඇබ්සලූට් කරන්න ලියන්න පුළුවන් ක්‍රම කීපයකට නේද? මෙයා දැන් කොලම් එකක් දිගේ දකුණු පේලියක් දිගේ දකුණට පැත්තටනේ කොපි වෙන්නේ. ඒ කියන්නේ කොලම් එකනේ වෙනස් වෙන්නේ. කොලම් එක වෙනස් වෙනවා කියලා කියන්නේ සෙල් එකේ අකුර වෙනස් වෙනවා කියන එක. එහෙනම් මට කියන්න පුළුවන් $B අකුර වෙනස් කරන්න එපා. $B10. එතකොට මෙයා ඊළඟ එකට කොපි වුණාම $B10 විදිහටම තමයි එන්නේ. right අපි මාකින් ස්කීම් එකෙන් බලමු.
ඔව් මෙන්න මෙතන අපේ පොඩි වැරද්දක් කරා නේද මමත් එකට අහුණා මම ලිව්වේ මේකට එන සූත්‍රය මේගොල්ලෝ අහලා තියෙන්නේ අගය දිස් වෙන අගය පේනවනේ 73250 ලකුණ 1.5යි right යටින් කියලා තියෙනවා C6 73250 ලෙස පිළිගත හැකි අතර ලබා දෙන එක ලකුණකි. ඒ කියන්නේ නිකම්ම 73250 ලිවීම තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ. මෙතන ලියලා තියෙනවා ක්‍රම කීපයකට නේද පේනවද? සූත්‍ර ශ්‍රිත ගොඩක් පාවිච්චි කරලා ලියලා තියෙනවා. ඉතින් මේ හැම ඕනම ක්‍රමයක් ඔයාලට ගන්න පුළුවන් ක්‍රම දෙකක් අහලා තියෙනවා. ඒක නිසා මේ තියෙන ලිස්ට් එකෙන් ඕනෑම ආකාර දෙකක් ඔයාලා ලියලා තියෙනවා නම් ඔයාට අදාළ ලකුණු ප්‍රමාණය හම්බ වෙනවා. හරි පැහැදිලිද මෙතනට වෙනකම් හැමෝම ඔව් ළමයි right D part එකෙන් අහලා තිනවා B7 කෝෂයේ ඇති සූත්‍රය C7 කෝෂයට පිටපත් කළ විට C7 හි අගය 73.600 ලැබුණේ නම් C7 හි ඇති සූත්‍රය කුමක්ද? එතකොට එතනදී ඔයා අනිවාර්යෙන් ඩොලර් සලකුණ පාවිච්චි වෙච්ච එකක් ලියන්න ඕනේ. මොකද දැන් මෙතනදී ඩොලර් සලකුණ නැති වුණත් ඕගලන්ට ලකුණු දීලා තිබුණා මේ C part එකේ. මොකද ඒකයි මම කිව්වේ එතෙන්ද කියලා නැහැනේ විශේෂයෙන් ඊළඟ එක්කෙනාට කොපි කරනවා ඒක දිහා බලාගෙන ලියන්න කියලා. ඒක නිසා සාමාන්‍ය විදිහට B10 පාවිච්චි කරලා තිබ්බත් ලකුණු දුන්නා. හැබැයි කොපි කරාම මෙයාටත් මේ යකේම ලැබෙනවා නම් පැහැදිලිවම මේ කියන සූත්‍ර වලින් එකක් තිබිය යුතුයි. ඒක නිසා සූත්‍ර හතරක් පෙන්නලා තියෙනවා. ඔය හතරෙන් එකක් තියෙන්න ඕනේ. ඒ හතරෙන් එකක් තියෙනවා නම් ලකුණු 1.5ක් අරගන්න පුළුවන්. right ලකුණු 10න් කීයද කියලා දාගන්න. sorry මේකේ දෙක කොටසක් තියෙනවා නේද? A හා D ලේබල් මගින් පෙන්වා ඇති ළමයි විනාඩියක්. right එතකොට මෙතන කියලා තිනවා A සිට D ලේබල් මගින් පෙන්වන ඇති සමර්පණ මෘදුකාංගයක කදා පිරිසැලසුම ස්ලයිඩ් ලේඅවුට් එක සලකන්න පහතින් දී ඇති ලයිස්ට් වෙන එක් කදා පිරිසැලසුම සඳහා නිවැරදි නාමය හඳුනාගෙන අදාළ පිරිසැලසුම් ලේබලේ ඉදිරියේ ලියා දක්වන්න. ඔව්. එතකොට මේ තියෙන ස්ලයිඩ්ස් ටික නේද? පළවෙනි එක්කෙනා ටයිටල් ස්ලයිඩ් එකක් මාතෘකාවක් යොදා ගන්න අපි පාවිච්චි කරනවා. ප්‍රධාන මාතෘකාව අනු මාතෘකාව ලියන්න කොටු දෙකක් තියෙනවා. ඊළඟ එක්කෙනා ටයිටල් එකයි contents දෙකකුයි තියෙන එකක් නේද? ද්විත්ව සන්ධාර කදාව කියලා අපි කියනවා. right two contents තියෙන එක්කෙනා. C එක්කෙනා මුකුත් නෑ blank එක්කෙනෙක්. D එකේ title එක විතරයි තියෙන්නේ. title only.
එතකොට ඒ කියන දේවල් හරියට ලියලා තිබ්බොත් ලකුණු 0.5 ගානේ ලකුණු දෙකක් ඕගලන්ට දීලා තියෙනවා. ඊළඟට පාර්ට් B එකේ කියලා තියෙනවා පහත පෙන්වන ඇති දසුන් අතුරෙන් කදා ස්ථානගත කර සකස් කිරීම සඳහා වඩාත්ම යෝග්‍ය කුමන දසුනද? අපි දන්නවා ස්ලයිඩ් සෝටර් කියන කෙනා තමයි මේ කදා ටික අපිට එක ස්ක්‍රීන් එකක එතකොට කදා ගොඩක් අපිට එකට පෙන්නලා ඒ ටික මොන විදිහට arrange කරන්න ඕනේ කියන එක පහසුවෙන්ම කරගන්න පුළුවන් ආකාරයේ විදිහට අපිට හම්බෙන්නේ ස්ලයිඩ් සෝටර්. ඒක නිසා උත්තරේ ස්ලයිඩ් සෝටර් විදිහට දුන්නා ලකුණු 1.5ක් ඕගලන්ට අරගන්න පුළුවන්. right ඔය විදිහට හතරවෙනි ප්‍රශ්න ඉවර වෙනවා. ලකුණු 10න් කීයද කියලා එතනට දාගන්න. හරි ඊළඟට තියෙන්නේ database ප්‍රශ්නය. සුපුරුදු විදිහට ප්‍රාථමික අතුරු දෙකක් සහ ඒවට අදාළ වගු සමග ලියා දක්වන්න කියලා තියෙනවා. එතන මෙතන වගු තුනක් විකුණුම් වගුව, කාණ්ඩ වගුව, ශාඛා වගුව කියලා වගු තුනක් තියෙනවා. එතකොට මෙතන මේගොල්ලෝ කියලා තියෙනවා ශාඛා වගුවට shop id කියන එක කෙනා, කාණ්ඩ වගුවට category id කියන එක කෙනා, විකුණුම් වගුවට month plus shop id නේද? මේවා අපි දැන් තෝරගන්න විදිහ දන්නව නේද? එතකොට විකුණුම් වගුවේ shop id කියන එක නෑ තමයි unique විදිහට ඉන්න කෙනෙක් ඉන්නේ. ඔව් මගේ මෙතන ගැටලුවක් තියෙනවා ඉන්න ළමයි. ඔව් කැටගරි එක්කෙනාගේ කැටගරි ශාඛා වගුවේ shop id මේ දෙන්නම month එකයි shop id එකයි වඩා කොන්ක්‍රීට් වැඩේ මේ දෙන්න ගැන කතා කරා නම් right එතකොට ශාඛා වගුවේ shop id කාණ්ඩ වගුවේ category විකුණුම් වගුවේ month and shop id හරි ඊළඟට අහලා තියෙනවා ආගන්තුකයේ අතුරු දෙකක් ඒවට අදාළ වගු සමග ලියා දක්වන්න. ආගන්තුකයේ අතුරු ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙන්නේ ප්‍රාථමික අතුරු නිවැරදිව හඳුනා ගත්තොත්. දැන් මෙයා ප්‍රාථමික අතුරක්, මෙයා ප්‍රාථමික අතුරක්. එතකොට ඕගලන්ට පේනවා shop id මෙන්න මෙතන සඳහන් වෙලා තියෙනවා. අන්න foreign key එක. ආගන්තුකයේ අතුරක්. ඒ වගේම category එක මෙතන සඳහන් වෙලා තියෙනවා. අන්න foreign key එක. එනවා කියන්න ඕනේ sales වගුවේ නැත්නම් විකුණුම් වගුවේ shop id එක. ඒක ආගන්තුක අතුරක්. ඊළඟට ශාඛා වගුවේ category id එක. category id නෙවෙයි category එක foreign key එක. right ඒ දෙක අරගත්තොත් තමයි නිවැරදි උත්තර ඔයගලන්ට හම්බ වෙන්නේ. ඒකට ලකුණු දෙකක් දීලා තියෙනවා. උඩ ප්‍රාථමික අතුරු වලත් ඔයගොල්ලන්ට දෙකයි ලියන්න ඕනේ. තුනම ලියන්න අවශ්‍ය නැහැ. ඔය තුනෙන් කැමති දෙකක්. ඊළඟට එකෙක් වෙනසලේ දුරකථන අංකය ඇතුළත් කිරීම සඳහා වෙනස් කළ යුතු වගුව කොමක්ද? දුරකථන අංකය යොදන්න නම් දුරකථන අංකය කියලා කියන්නේ මොකද්ද? shop එකට අදාළව තියෙන අංගයක් නේද? එහෙනම් shop එකේ නෙමෙයි මෙතනකට branch එකට අදාළව තියෙන අංගයක්. එහෙනම් ඒගොල්ලන්ගේ branch table එක තමයි වෙනස් කරගන්න ඕනේ. right එතනට එක ලකුණක් හම්බ වෙනවා. හතරවෙනි කොටස කියලා තියෙනවා ABC කොලෙජ් මුළු විකුණුම් සොයා ගැනීම සඳහා විමසුමක් ක්‍රියාත්මක කිරීමට join කළ යුතු table මොනවාද? ABC කොලෙජ් මුළු විකුණුම්. අපි බලමුකෝ ඔක කොහොමද හොයාගන්නේ කියලා. ABC කොලෙජ් මුළු විකුණුම් හොයන්න කිව්වොත් ඕගොල්ලෝ කොහොමද හොයන්නේ? මුලින්ම බලනවා ABC කොලෙජ් කවුද කියලා. මෙන්න ඉන්නවා. එයාට තියෙනවා shop එකක් 0.1 කැටගරි එක තියෙනවා A කියලා. එතකොට shop එක 0.1 නම් ඒ 0.1 ඕගලන්ට පුළුවන් මේ විකුණුම් වගුවෙන් 0.1 හොයාගන්න. ඒකට අදාළව විකුණුම් තියෙනවා. ඒ වගේම 0.1 මේ තැන් කීපයක සඳහන් වෙනවා නේද? ඒ කියන්නේ අපිට ඒ කියන entries කීපෙම උමනා වෙනවා. right එතකොට අපිට ABC කොලෙජ් තියෙන shop එකේ මුළු විකුණුම් හොයන්න නම් අපිට ඕන වෙනවා විකුණුම් වගුවයි ශාඛා වගුවයි. මොකද ශාඛා වගුවෙන් තමයි shop id එක හොයාගන්නේ ABC කොලෙජ් එකේ. ඒකට අනුව තමයි අපි මෙතනින් විකුණුම් ටික රිෆර් කරගන්නේ.
right ඒක නිසා මෙතන උත්තරේ විදියට විකුණුම් වගුව ශාඛා වගුව කියන එක ඒගොල්ලෝ භාවිත කරලා තියෙනවා. ඒකට ලකුණු 1යි. shop id 0.4 වූ නව වෙළඳ සැලක් milk and photocopy in අලෙවි සඳහා HIJ කොලෙජි විවෘත කළේයි උපකල්පනය කරන්න. මෙම තොරතුරු ඇතුළත් කිරීම සඳහා යාවත් කාලීන කළ යුතු වගු මොනවාද? එකක් තමයි branch table එක නේද? ඒකට අලුත් branch එකක් ආවා කියලා අලුතෙන් රෙකෝඩ් එකක් එකතු වෙන්න ඕනේ. right එතකොට මෙතන කොලෙජ් එකේ නම තමයි HIJ කොලෙජ් නේද? HIJ කොලෙජ්. එතකොට shop ID එක අපිට 0.4 කියන එක පාවිච්චි කරන්න පුළුවන්. කැටගරි එක ඒගොල්ලන්ගේ තියෙන්නේ milk and photocopy. තිබුණේ කොහොමද? milk and photocopy. ඔව්. milk and photocopy කියලා අලුත් කැටගරි එකක් මම හිතන්නේ භාවිතා කරන්න වෙනවා. milk and photocopy කියලා ගන්න milk and stationery කියලා කියනවා. බලමු මාකින් ස්කීම් එකේ ඒගොල්ලෝ කියලා තියෙන එක. yes. අලුත් කැටගරි එකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මෙයාගේ අලුතෙන් කැටගරි එකක් එන්න ඕනේ. D milk and photocopy කියලා. right එතකොට පස්වෙනි ප්‍රශ්නය අහලා තියෙන්නේ යාවත් කාලින කරන්න ඕන වගු මොනවාද කියලා. ඒකට එන්න ඕනේ ශාඛා වගුවයි කාණ්ඩ වගුවයි. ඒ රෙකෝඩ් එක ලියලා පෙන්නන්න ඕනේ මේ විදිහට. එහෙම කරාම ඔයගලන්ට ලකුණු හම්බ වෙනවා. ශාඛා වගුව කාණ්ඩ වගුව කියනවට ලකුණු 2යි. ඒකේ අදාළ රෙකෝඩ් එක හරියට ලියලා පෙන්නනවට ලකුණු 2යි. ලකුණු එතකොට ඔතනින් ප්‍රශ්න ටික ඉවර වෙනවා. ලකුණු 10න් කීයද කියලා බලන්න. හරි. කාටද ඒකේ 10න් 10ම ආවේ? ඩේටාබේස් ප්‍රශ්නේ හරි ලේසි. හරියට බලාගෙන ගියා නම් right හොඳයි. බොහොම හොඳයි. කීප දෙනෙක් ඉන්නවා. right. ඊළඟට 6. පාසල් කල්පනා කරන පද්ධතියක් සැකසීම සඳහා දායක වූ කණ්ඩායම විසින් භාවිත කරන ලද පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අදාළ වූ සමහර ක්‍රියාකාරකම් කීපයක් ඒ සිට G ලෙසද ඒ සඳහා යොදාගත් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ අවදි P සිට U ලෙසද පහත ලේබල් කර ඇත. ක්‍රියාකාරකම් ටික දීලා තියෙනවා. A සිට G ලේබල් වල ඇති කුමන ක්‍රියාකාරකම් P සිට U දක්වා ඇති අවදි වලට ගැලපෙන්නේ දැයි හඳුනාගෙන ගැලපෙන ලේබල් යුගලය ලියා දක්වන්න. හරි අපි ඔක මාකින් ස්කීම් එකෙන්ම යමු. මාකින් ස්කීම් එකේ අඩුපාඩුවක් තියෙනවා. බලමු ඉංග්‍රීසි එක. ඉංග්‍රීසි එක ඊට අඩුපාඩුයි මට පේන්නේ. කමක් නැහැ. අපි මෙතනින් මැච් කරගෙන යමු. වෙලාව ටිකක් වැඩිපුර යයි කමක් නැහැ. හරි. මාස 3ක් පුරාවට පවතින අත්තිරු පද්ධතිය හා අලුතෙන් ඉපදූ පද්ධතිය සමාන්තරව භාවිතා කිරීම 3 වන මාස අවසානයේදී අත්තිරු පද්ධතිය භාවිතය නවතා දැමීම මේක ඇවිල්ලා පද්ධතිය පිහිටුවීමට අදාළ එක්කෙනෙක්. ඒ කියන්නේ T තමයි මෙතනට එන්නේ. ක්‍රියායන සැලසුම දත්ත සමුදා ආකෘතිය සහ පරිශීලක අතුරු මුහුණත් ආදී මෘදුකාංග ක්‍රමලයක බවට පරිවර්තනය කිරීම මේ විසඳුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කියන්නේ R. වත්මන් ක්‍රියායන හඳුනා ගැනීම සඳහා විදුහල්පතිවරුන් ගුරුවරුන් පුස්තකාලයාධිපති හා අනිකුත් පාර්ශ්ව මුණ ගැසීම. ඒක අවශ්‍යතා හඳුනා ගැනීමට අදාළව අපිට එන දෙයක්. වාර විභාග ලකුණු ලයිස්තුව පුස්තකාල නාමාවලිය බැහැරදීමේ කාඩ්පත් දෛනික පැමිණීමේ ලේඛන යන ආදී ආදර්ශ එකතු කර ගැනීම ආයසරයක් මේක T වලට අදාළ එක්කෙනෙක් නේද? අවශ්‍යතා හඳුනා ගැනීමට අදාළ එක්කෙනෙක්.
ඊළඟට දැනට මුහුණ දෙන ගැටලු හා නව පද්ධතිය අපේක්ෂා වටහා ගැනීමට විදුහල්පති පුස්තකාලයාධිපති අංශික දාන පුරුෂව සම්මුඛ සාකච්ඡා පැවැත්වීම ආයතනයක් පීඨ අදාළ කෙනෙක්. නව පද්ධතිය වසරක් භාවිත කළ පසු විදුහල්පති විසින් ඉල්ලුම් කරන ලද වෙනස්කම් ඇතුළත් කිරීමට නව කේත කොටස් යලි ලිවීම නඩත්තු කිරීමට අදාළ කෙනෙක්. ඒ කියන්නේ මෙයා යු. නව පද්ධතිය 6 මාසක් භාවිත කළ පසු පුස්තකාලයාධිපති විසින් පෙන්වා දුන් වරදක් නිවැරදි කිරීම ආයිසරයක් යු. මේක ටෙස්ටින් ඇන්ඩ් ඩීබගින් නෙවෙයි පුතේ. ටෙස්ටින් නෙවෙයි. ටෙස්ට් කරන්නේ අවසානයේ භාවිතා කරන යූසර්ස්ලට පද්ධතිය ලබා දෙන කලින්. මේක පද්ධතිය 6 මාසයක් විතර පාවිච්චි කරන් ගියාම වැරද්දක් පේනවා. ඒක නිවැරදි කරනවා. එතකොට ඒක මේන්ටේනන්ස් පැත්තටයි. නඩත්තු කිරීමට අයිති. right. තොරතුරු හා sannivedana තාක්ෂණය ශාස්ත්‍රයේ ඇති රැකියා අවස්ථා 3ක් හම්බුව. කොච්චර තියෙනවද නේද? ඔයාලට අරගන්න පුළුවන් ක්‍රම ලේඛක, ඊළඟට වෙබ් ඩෙවලොපර්, වෙබ් සංවර්ධන වෙබ් සංවර්ධක කියලා අරගන්න පුළුවන්. පරිගණක ක්‍රම ලේඛක අරගන්න පුළුවන්. ඊළඟට පරිගණක විශ්ලේෂක අරගන්න පුළුවන්, computer analyst, එහෙම නැත්නම් ව්‍යාපාර විශ්ලේෂක, business analyst. ඊළඟට QA engineering, quality assurance engineer, ඒ කියන්නේ තත්ත්ව පරීක්ෂා කිරීමේ ඉංජිනේරු, මෘදුකාංග ඉංජිනේරුවරු, right. ඊළඟට system architectures ලා පද්ධති නිර්මාපකයින්, right. නැත්නම් පද්ධති සැලසුම්කරුවන්, right. ඊළඟට බොහොම සරල මට්ටමක් ගත්තොත් data entry operator, දත්ත ඇතුළත් කිරීමේ operator වරු, right. ඔය වගේ ගොඩක් රැකියා අවස්ථා ඔයගලන්ට ලියන්න පුළුවන්. ඒතරෙන් 3ක් දීලා තියෙනවා නම් දැන් මේකේ ලකුණු හම්බෙන විදිය ගැන හිතන්න එපා නේද? බලමු ප්‍රශ්නේ තියෙන විදිය. එතකොට මෙතනදී අපි 3යි 3යි 7ක් තියෙනවනේ. ඔව්. මේ ටිකට අපි ලකුණු 0.5 ගාන යමු. එතකොට මෙතනට අපිට අරගන්න පුළුවන් ලකුණු 0.5 ගානේ 7ක්. ඒ කියන්නේ 3.5යි. ඊළඟට මෙතනට ලකුණු 3ක්. 6.5යි. බලමු දෙවෙනි කොටසේ මොකක්ද කියලා තියෙන්නේ කියලා. මෘදුකාංගවල එක් එක් කොටස් වල වෙන වෙනම XYZ ලෙස ලේබල් එක හැදීමෙන් මෘදුකාංග පරීක්ෂා කිරීමේ ප්‍රරූප 3ක් දැක්වේ. හරි. alright. මෘදුකාංගවල එක් එක් කොටස් වෙන වෙනම ගෙන ආදාන ලබා දී එම කොටස් නියමාකාරව ක්‍රියාවලින් පසු නිවැරදිව ප්‍රදාන ලබා දෙන්නේදයි පරීක්ෂා කිරීම. මේක තමයි යුනිට් ටෙස්ට් එක කියලා අපි කියන්නේ, ඒකක පරීක්ෂාව. මෙයාට අදාළ වෙන්නේ X. පද්ධතිය භාවිතය සඳහා යෝග්‍ය වන්නේදයි අන්ත පරිශීලක කියන්නේ end users විසින් පරීක්ෂා කරනු ලැබේ. acceptance test, ප්‍රතිග්‍රහණ පරීක්ෂා. එයා තමයි Y. මෘදුකාංගයේ එක් එක් කොටස් සංයුක්ත කර ඒවා එක්කල විට නිවැරදිව ක්‍රියාත්මක වන්නේදයි පරීක්ෂා කිරීම. සමස්ත පරීක්ෂාව, integration test. Z. හරි. එතකොට මෙතනට මේකෙන් පස්සේ ප්‍රශ්න ඉවර වෙනවා. එතකොට මෙතන ලකුණු 3ක් දුන්නොත් අපිට ලකුණු දීමේ ගැටලුවක් එනවා. අපි ඒක නිසා මෙහෙම කරමු. මෙතනට අපි 1 ලකුණ ගානේ අරගමු. මෙතනට 1 වැඩි කිරීම 7 ලකුණු 7යි. B කොටසේ රැකියා අවස්ථා 3ට 0.5 ගානේ 3යි 1.5යි. ඊළඟට මේ තුන් දෙනා ගැලපුවාට ආයෙත් 0.5 ගානේ 3යි 1.5යි. ඒ විදිහට ලකුණු 10 හදාගන්න. හරි. අන්තිම ප්‍රශ්නේ තියෙන්නේ අපි විනාඩියෙන් මේක කතා කරලා යමු. එතකොට වැඩි ඉවරයි. වසන්ත සර්ගේ ක්ලාස් එක කීයටද පුතේ පටන් ගන්නෙ? 7:00මාරද? ඉසුක 4ට පටන් ගන්නෙ. right okay right okay. හරි. එහෙමනම් ඉක්මනට යන්න අපි මේක ඊළඟ දවසේ කතා බහ කරමු. හරි පුතේ ගිහිල්ලා අපි ඊළඟ දවසේ කතා කරමු. right okay. හරි. එහෙමනම් ගිහිල්ලා හැමෝම good night. අපි ඊළඟ දවසේ කතා කරමු.